ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගේ ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම රෝෂිනී විජේසූරිය. මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. කොවිඩ් මෘතදේහ භූමදානය ආරම්භෙයි. මඩකලපුවේදී සිරුරු 3ක් භූමදානය කරයි. ඝාතනයට ලක් වූ තරුණියගේ හිස සොයා පොලිසිය ඝාතක SIගේ නිවස පීරයි. කැලණි ගඟේ අදත් මෙහෙයුමක්. බදුල්ල රෝහලෙන් ආසාදිතයන් 33ක් හමුවීමත් සමග කොවිඩ් පොකුරක ලකුණු. කළු ඉරිදා විරෝධයට සජිත් පිලේ සහාය. යකඩ බට අස්සේ ආ කෝටි 9ක දුම් වැටි. මහමඟ පෑ චණ්ඩිකම. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක. SLT මොබිටෙල් එකම එක සබැඳියාව. වෙල්ල වීදියෙන් හමු වූ කාන්තා මලසිරුරේ හිස සොයා කැලණි ගඟේ අදත් විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වුණා. සියදිවි නසාගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ බඩල් කුඹුර ප්‍රදේශයේ පිහිටි නිවස හා අවටද අද විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණේ අදාළ කාන්තාවගේ හිස පිළිබඳ යම් හෝඩුවාවක් අපේක්ෂාවෙන්. ඝාතනයට ලක් වූ කුරුවිට තරුණිය සහ ඝාතනය සිදු කළ බවට සැක කෙරෙන බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා ලැබුම්ගෙන සිටි හංවැල්ල ප්‍රදේශයේ ලැබුම්හලකදී එම තරුණිය ඝාතනය වන්නට ඇති බවටයි මේ වන විට තොරතුරු අනාවරණ වී තිබෙන්නේ. අදාළ ලැබුම්හලින් සැකකාර ඝාතකයා පිටව යන අවස්ථාවේ අතේ රැගෙන යන ගමන් බෑගයක් සහ පිටෙහි එල්ලාගෙන යනු ලබන බෑගයක්ද රැගෙන යන ආකාරය විවිධ ස්ථානවලදී ලද CCTV දර්ශන මගින් තහවුරු වුණා. කෙසේ වුවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ අදාළ තරුණිය ලැබුම්හලට පැමිණෙද්දී ඇය සතුව පැවති තවත් බෑගයක් තවමත් අතුරුදන් බවයි. ඝාතනය කළ කාන්තාවගේ හිස එම බෑගය තුල දමා ලැබුම්හල ආසන්නයේ ගලා බසිනා කැලණි ගඟට දමන්නට ඇති බවට පොලිසිය සැක කරනවා. කැලණි ගඟ ඉවුර දෙපස සෝදිසි මෙහෙයුමක් ඊයේ ක්‍රියාත්මක කෙරුණේ ඒ අනුවයි. අදත් අඹතලේ ප්‍රදේශයේ සිට තොටළඟ නව කැලණි පාලම දක්වා වූ කැලණි ගඟ ඉවුර දෙපස පොලිස් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. ඝාතනයට ලක් වූ කාන්තාවගේ හිස කොටස කැලණි ගඟට දමන්නට ඇතැයි යන සැකය මත පොලිස් නාවික කොට්ටාශය මගින් විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ආකාරයයි ඔබ මේ දකින්නේ. මෙම යුවල නවාතැන්ගෙන තිබුණේ හංවැල්ල ප්‍රදේශයේ ලැබුම්හලක. මෙම ලැබුම්හලට යාබදව කැලණි ගඟ තිබෙනවා. මෙම කාන්තාවගේ පරිහරණය කළ ගමන් බෑගයක් මේ වන විටත් අතුරුදහන්. විමර්ශකීන් සැකපල කරන්නේ සැකකරු විසින් මෙම ගමන් බෑගයට කාන්තාවගේ හිස කොටස දමා කැලණි ගඟට විසි කරන්නට ඇත යනුවෙනි. මා මේ මොහොතේ රැඳී සිටින කැලණිය පහළ ඉවුර ප්‍රදේශයේ සිට හංවැල්ල ලැබුම්හලට කිලෝමීටර් 22කටත් අධික දුරක් පවතිනවා. මෙම සැකය මත පොලිස් නාවික කොට්ටාශය මගින් ඊයේ දිනේ වගේම අද දිනේත් මෙම සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබනවා. ලැබුම්හලේ සිට ලෝලෙවල් මාර්ගය ඔස්සේ හංවැල්ල දෙසට මීටර් 400ක් දුරින් පිහිටි ස්ථානයකදී සහ කොළඹ දෙසට කිලෝමීටරයක් පමණ දුර ස්ථානයකදී කැලණි ගඟ මාර්ගයට ඉතා සමීපව ගලා බසිනවා. පොලිසිය සැකපල කරන්නේ මෙම ස්ථානයෙන් අදාළ හිස සහිත බෑගය ගඟට දමන්නට ඇති බවටයි. මේ අතර අදාළ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කළ වේල්ලවීදිය පොලිසිය මගින් ඝාතකයා සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ කරගත්තා. ඝාතකයා කාන්තා මලසිරුර සහිත ගමන් බෑගය වේල්ලවීදියේ දමා පස්වරු 4:10ට පමණ මොනරාගල කොළඹ බස් රථයකට ගොඩවන ආකාරය CCTV කැමරාවල සටහන්ව තිබුණේ මෙලෙසින්.
මම ගියේ 4:10ට. අපත් පිළි යනකොට 12:12ට විතරයි. මමයි මගේ රීදුරු මහත්මයා මම දැනගෙන හිටියේ නෑ. ඒ වගේ මිනිස්සුෙක් මේක ගියා කියන්නේ. පොලිසිය කිව්වට පස්සේ තමයි අපි පොඩ්ඩක් බැලුවේ මේ CCTV කැමරාවල ඉඳන් පෙන්නේ. බස් එකට නගිනදී මගෙන් අහලා තමයි බස් එකට නගින්න බුත්තලට යන්නේ. මම දන්නේ නැහැ ඉතින් මේ මිච්චිතම් මේ මිනිස්සු කියලා මට කියන්න බෑ. මම බස් එක ඇතුළට ගිහලා ඒ මිනිස්සුන්ට ටිකට් එකක් දීලා මම එළියට බහිනවා. කිව්වට පස්සේ මේක කළා හොයලා බලලා ඉතින් බෑග් තියනවද කියන්නේ. මේක මුකුත් නැහැ ඉතින් තිබුණ නැහැ. මෙම බස් රථයට ගොඩබීමේදී සැකකරු හැඳ සිටි ඇඳුම මාරු කර වෙනත් ටී-ෂර්ට් එකකින් සැරසී සිටි බවට CCTV දත්ත අනුව පෙනී ගොස් තිබෙන්නේ. ඒ වගේම මෙම බස් රථය රාත්‍රී ආහාරය සඳහා පැල්මඩුල්ල ප්‍රදේශයේ නවතා තිබෙනවා. ඉන් පසුව රාත්‍රී 11:30ට පමණ සැකකරු බුත්තල ප්‍රදේශයේ බස් රථයෙන් බැස තිබෙනවා. රාත්‍රී 11:30ට පමණ බුත්තල ප්‍රදේශයෙන් බසෙන් බසින සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා නිවස බලා පැමිණ තිබෙන්නේ සිය මිතුරෙකුගේ යතුරු පැදියකින්. අදාළ සැකකරු නිවසට පැමිණෙන විටත් බෑගයක් රැගෙන විත් ඇති බව ඔහුගේ බිරිඳ පොලිසියට පවසා තිබෙනවා. ඝාතනයට ලක් වූ කාන්තාවගේ හිස එම බෑගේ දමාගෙන පැමිණ ඇති බවට වූ සැකය මත ඝාතකයාගේ නිවස හා ඒ අවට අද විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණේ මෙලෙසින්. එහිදී එම නිවසට අයත් ලිඳ ආසන්නයේ තිබූ කොන්ක්‍රීට් ලෑල්ලක කොටසක් අතුරුදන්ව තිබීම සම්බන්ධයෙන් මතු වූ සැකය මත ලිඳ තුලට කැමරාවක් යොමු කර වැඩිදුර විමර්ශන සිදු කෙරුණේ මෙලෙසින්. කොන්ක්‍රීට් ලෑල්ලේ ඉතිරි කොටස ලිං පතුලේ තිබූ ආකාරයයි මේ. සැකකරු නිවසට පැමිණෙද්දී හැඳ සිටි බවට සැලකෙන කමිසයක් නිවස පිටුපස පුළුස්සා දමා තිබියදී පොලිසිය සොයාගෙන ඇති අතර අදාළ කමිසය සිය පියාගේ බවට ඔහුගේ දියණිය විසින් හඳුනාගෙන තිබෙනවා. පිලිස්සුණු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමටයි පියවරගෙන ඇත්තේ. ටී-ෂර්ට් එක. ටී-ෂර්ට් එක තමයි. ඇදෙන්නේ ඒක ටී-ෂර්ට් එක. මේ පාට එකක් තිබ්බද? රෝස පාට තමයි කියන්නේ මේ අයිති. වුන් කර තියෙනවා. මේ අතර ඝාතනයට ලක් වූ තරුණියගේ සහෝදරයා කුරුවිට ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාද තෙප්පනාව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ඊයේ පස්වරුවේ පැමිණියා. 200කට ආසන්න ප්‍රමාණයක් විතර මේ කතා කරලා තියෙනවා මෙහෙම කාන්තාවන් සම්බන්ධව. මටත් ඊයේ දැක් ගන්න ලැබුණා තරුණියන්ගේ ෆොටෝ දෙකක්. ඒ සම්බන්ධවම ලැබිච්ච කීපයකට කියන්න තියෙන ඉතින් මගේ ළඟිට වෙච්ච දේ ආයෙ වෙන කාටවත් සිදු නොවේවා කියලා මට ඉල්ලන්න තියෙන්නේ දෙමාපියන්ගෙන් දරුවන් ගැන පොඩ්ඩක් අවධානය යොමු කරලා ඉන්න කියන එක තමයි ඉතින් කරන්න තියෙන්නේ. මොකද අර මේ සිදුවීමත් එක්ක 200කට ආසන්න ප්‍රමාණයක් කෝල් කරනවා කියන්නේ රටේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා ඒ සම්බන්ධයෙන්. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මෙරට කොවිඩ් මෘතදේහ බොහොමදානය කිරීම අද ආරම්භ කෙරුණා. යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඒ අනුව මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ වෙන් කරන ලද ස්ථානයක මෘතදේහ 3ක් බොහොමදානය කළ බවයි. දවසේ පුවත කොවිඩ් මෘතදේහ භූමදානයට අවසර ලබා දෙන ගැසට් පත්‍රය නිකුත් වීමෙන් පසු ඒ සඳහා පළමුව තෝරා ගැනුණේ මන්නාරමට ආසන්න ඉරණති දූපතයි. නමුත් එම දූපතේ වැසියන් ඊට විරෝධය පළ කළේ මෘතදේහ වළ දැමීම සඳහා කපා තිබූ වළවල්ද වසා දමමින්. කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ඉරණති දූපත තෝරාගෙන ඇත්තේ පළාත් මට්ටමින් සුදුසු ස්ථාන වෙන් කරන තුරු බවයි. ඒ අනුව කොවිඩ් මරණ භූමදානය සඳහා නැගෙනහිර පළාතේ ස්ථාන දෙකක් වෙන් කළ බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා අද දහවල් සඳහන් කළා. එලෙස වෙන් කරන ලද එක් ස්ථානයක් පිහිටා ඇත්තේ මඩකලපුව ඕට්ටමාවඩි මජීමා නගරයේ සූඩුපත්තිනිසේනෙයි ප්‍රදේශයේ. කොවිඩ් ආසාදිතය වී මියගිය පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය සඳහා භූමිය සූදානම් කෙරුණේ මෙලෙසින්. මේ කොවිඩ් ආසාදිතව මියගිය තැනැත්තියකගේ සහ පුද්ගලයෙකුගේ දේහයන් දෙකක් කාත්තන්කුඩි මූලික රෝහලේ සිට ඕට්ටමාවඩි ප්‍රදේශය වෙත රැගෙන ගියා යුරුයි. කොවිඩ් මෘතදේහ භූමදානය සඳහා වෙන් කළ අනෙක් ස්ථානය පිහිටා ඇත්තේ අම්පාර ඉරක්කාමන් ප්‍රදේශයේ.
මේ අතර කොවිඩ් මෘතදේහ භූමදාහනය සඳහා මන්නාරම ඉරණතිව් දූපත තෝරා ගැනීමෙන් පසු ඇති වූ අර්බුදයට පිළියමක් ලෙස මුස්ලිම් ජනතාව වැඩි පිරිසක් වාසය කරන මන්නාරම මුසලි ප්‍රදේශය තෝරාගත හැකි බව මුසලි ප්‍රාදේශීය සභාවේ සභාපති AGH සුබිහාන් මහතා පවසනවා. එතන මුස්ලිම් පිරිස කියනවා ඔවුන්ගේ ගම්බිම් වල තියෙන සුසාන භූමිය නම් මේ කරන්න ඉඩ දෙන්න කියලා නැවත ඉල්ලීමක්. මේ භූමදානය කරන්න එක ජන වර්ගයකට අයිතිවත් ආගමික කොටසට අයිති අයත් නෙමෙයි විවිධ ආගම් වලට අයිති ජන වර්ග වලට අයිති කොටස් භූමදානය කරනකොට මේ භූමදානය කිරීම සඳහා කොවිඩ් නිසා මැරෙන අයට නිශ්චිත ස්ථානයක් හොයා ගැනීම. මොකද යම් විද්‍යාඥයෝ විවිධ අදහස් පළ කරනවා. ඒ නිසා ආරක්ෂිතව ඒ කටයුතු ටික කෙරේ. ජල සම්පත් මණ්ඩලයෙන් මේ ගැන මේ උපරමක් කරේ නැහැ කියලා ඔවුන් කියනවා මේ දූපතේ පස්ස පරීක්ෂාව. ඒ ගැන මට මුකුත් කියන්න බෑ. මොකද මේක සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා තමයි මාර්ගෝපදේශන ටික නිකුත් කරේ. අපේ අමාත්‍යාංශයෙන් නෙමෙයි. යුනිසෙෆ් සංවිධානය හරහා කොවැක්ස් පහසුකම යටතේ මෙරටට ළඟාවන එන්නත් මෙරට ජනතාවට ලබා දීම ලබන සතියේ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ එම එන්නත ලබා දෙන්නේ කොවිඩ් අවදානම් ප්‍රදේශවල ජීවත් වන අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට බවයි. යුනිසෙෆ් ආයතනය කොවැක්ස් පහසුකම හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දීමට සැලසුම් කර ඇති සමස්ත ඇස්ට්‍රාසෙනිකා එන්නත් ප්‍රමාණය මිලියන 1.44ක්. ඉන් මාත්‍රා 2,64,000ක තොගයක් ලබන ඉරිදා මෙරටට ලැබීමට නියමිතයි. එම එන්නත් කොවිඩ් වසංගතයෙන් වැඩි අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ලබා දීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර බොරැල්ල ගෝතමී විහාරස්ථානයේ පැවති එන්නත් කරන වැඩසටහනක් නිරීක්ෂණයට කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එක් වුණා. ඊයේ වෙනකොට ලක්ෂ 6කට එන්නත් කරණය සම්පූර්ණ කරලා තිබුණා. අද බොහොම සැලසුම් සහගතව මේ කාර්යය සිද්ධ කරන යම් වැඩසටහනක් පටන් ගත්තම පුංචි ගැටලු තියෙනවා. ඒ ගැටලු හඳුනාගෙන අඩුපාඩු නිවැරදි කරගෙන දැන් මේ එන්නත් කරණය හොඳට සිද්ධ වෙනවා. අනික කාරණාව තමයි දැන් ගම්පා එන්නත ගැනීමෙන් අනතුරුව මිය ගිහිල්ලා තිනවා. දැන් මේ ගැන පසු විපරමක් කරාද? රෝගීන් දෙන්නෙක් එන්නත් අරගෙන දවස් දෙකකට විතර පස්සේ මරණයටපත් වෙලා තිබුණා. ඔවුන්ගේ මරණ පරීක්ෂණ කරොත් දෙදෙනාම මරණයටපත් වෙලා තියෙන්නේ heart attack වලින් කියලා මරණ පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. මේ අතර දකුණු ආසියානු රටවල ජනතාවට සමානව හා ආරක්ෂාකාරීව එන්නත් ලබා දීම සම්බන්ධව Facebook ඔස්සේ පැවති සාකච්ඡාවකට එක් වූ කොවිඩ් එන්නත්කරණය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති ලලිත් වීරතුංග මහතා ශ්‍රී ලංකාවේ එන්නත් ප්‍රතිපත්තිය පිළිබඳව අදහස් දැක්වුවා. මෙම සාකච්ඡාවට ලෝක බැංකුවේ නියෝජිතයන් ඉන්දියාවේ ඇස්ට්‍රාසෙනිකා එන්නත නිපදවන සීරම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අදාර පූර්ණවල ඇතුළු පිරිසක් දැක්ව සිටියා. The private sector pledged that they would also contribute to the government's effort to vaccinate the people. But Sri Lanka's policy of vaccination is that every citizen will be vaccinated absolutely free of charge. ගෙවුණු දිනය තුළ දිස්ත්‍රික්ක 21කින් කොවිඩ් ආසාදිතයන් 384 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 33 දෙනෙක් විදේශගතව සිට පැමිණි පුද්ගලයන්. ගෙවුණු දිනේ වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 78ක්. මිට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 64ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 35ක් ලෙසද වාර්තා වුණා. ගෙවුණු දිනය තුළ කොවිඩ් මරණ 5ක් අලුතින් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 489ක් ලෙසයි. කොවිඩ් වෛරස ව්‍යාප්තිය අවධානමක් හේතුවෙන් බදුල්ල මහරෝහලේ පිළිකා වාටුව අද වසා දැමුණා. එම වාටුවේ වෛද්‍යවරයෙක් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් රෝගීන් හා රෝගීන් බලා ගැනීමට සිටි පිරිසක් ඇතුළු 33 දෙනෙක් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමගයි. පිළිකා රෝගීන් කියන්නේ ප්‍රතිශක්තිය එවැගේම යම් රෝගයකින් මිය යාම හැකියාව උපරිමයෙන් තියෙන පිරිසක්. ඔවුන් තුළ මේ රෝගේ පැතිරියම් බරපතල ගැටලුවක්. ඒකට මෙතෙන්දී අපිට ගැටලුවක් මතුවෙනවා. මේක පොකුරක් වශයෙන් වර්ධනය වුතින් අපි අමාරුක වැටෙනවා. ඒකින්ද මේ තත්ත්වය පාලනය කරගන්න සියලු දෙනාගේ සහාය අවශ්‍යයි. මේ රෝගයේ වාටු තුළ පැමිණි ආකාරය සම්බන්ධයෙන් අපිට ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. අපිට කිසිම සාක්ෂියක් නැහැ කොහොමද මේ වාටු තුළ මේ රෝගී පැමිණියේ කියලා. මේ අතර හෘදයාබාධයක් වැළඳීමෙන් කොළඹ ජාතික රෝහලේදී පසුගිය දෙවැනිදා මිය ගිය වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 65 වසරේ කාන්තාවකගේ දේහය කොවිඩ් පරීක්ෂණ සඳහා දින කිහිපයක් රෝහලේ තැන්පත් කර තිබූ අතර දේහය මෘත ශරීරාගාරයේ ශීත කාමරයක තැන්පත් කර නොතිබීම පිළිබඳව ඥාතීන්ගේ විරෝධය පළ වුණා. මල්ශාලාවට ගෙනිච්චට පස්සේ බොඩි බලන්න බෑ. මිනිහ හොඳටම දිය වෙලා විරූපී වෙලා. මොහොතේ ඉන්න කට්ටිය අපේ සල්ලිත් අරගෙන අපිට කරන්න දෙයක් නෑ. අපි දන්නේ අපි හිතියේ නෑ කියලා. අපිට හොස්පිටල් වලින් හිට වෙන සාධාරණ මේකද? අන්තිමට ගෙදරට පෙට්ටිය ගෙනාලා සීල් තියලා.
මේ අතර COVID-19 මරණ වැඩි වශයෙන් සිදු වී ඇත්තේ තරබාරු පුද්ගලයන් වැඩිපුර සිටින රටවල බවට ඇමරිකානු ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත ඇසුරින් සිදු කළ අධ්‍යයනයකින් අනාවරණ කරගෙන තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ අවම වශයෙන් වැඩිහිටි ජනගහනයෙන් 50% පමණ තරබාරු මිනිසුන් සිටින රටවල කොවිඩ් මරණ අනුපාතය දසගුණයකින් ඉහළ බවයි. මේ දක්වා කොවිඩ් වසංගතයෙන් මියගිය මිලියන 2.5ක් වන පිරිසෙන් 90%ක් පමණ ස්ථූලතාවෙන් පෙළෙන රටවලින් වාර්තා වූ බව එහි වැඩිදුරටත් සඳහන්. මේ අතර අද දිනේ තවත් කොවිඩ් ආසාදිතින් 182 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 84792ක් දක්වා ඉහළ ගියා. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් රාමඤ්ඤ සහ අමරපුර මහානිකායන්හි උත්තරීතර මහානායක හිමිවරුන්ට අද පිළිගැන්වුවා. මේ අතර පාස්කු ප්‍රහාරය එල්ල වූ සමයේ කඩු 6000ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ මාස 31 වනදා කරුණු දක්වන ලෙස අභ්‍යාචනාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කළා. ඒ අගරදකුරු හිමියන් විසින් ගොනු කර තිබූ පෙත්සමක් අද කැඳ වූ අවස්ථාවේදී පාස්කු ප්‍රහාරය එල්ල වූ සමයේදී කඩු 6000ක් මෙරටට ආනයනය කර ඇති බවත් ඉන් කඩු 600ක් මොහොමඩ් සත්තාර් නැමැත්තෙකු විසින් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඉන්සාෆ් නැමැත්තාගේ අවශ්‍යතාව මත ගෙන්වා ඇති බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අභ්‍යාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරමින් පවසා තිබුණා. ඉතිරි කඩු 5400 රට තුළ නිදැල්ලේ තිබීම ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් වන බැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසයි කාදිනල් හිමියන් ඉල්ලා සිටියේ. එම පෙත්සම අභ්‍යාචනාධිකරණය විසින් අද කැඳ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙත නියෝග කර ඇත්තේ ආරක්ෂක ලේකම්වරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලබාගෙන මේ මාස 31 වෙනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසටයි. මේ අතර සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිව යුත්තන් හෙළි නොකරමින් ආණ්ඩුවේ වගකීම් පැහැර හැරීමට එරෙහිව කාදිනල් හිමියන් ක්‍රියාවට නංවන කළු ඉරිදා විරෝධයට තම පක්ෂයේ සහාය ලබා දෙන බවයි. බලය ලබා ගැනීමට පමණක් පාරුවක් කර නොගෙන පාස්කු ප්‍රහාරයට වගකිව යුතු මහමොලකරුවන් හෙළිදරව් කිරීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවද එම නිවේදනයේ සඳහන්. මේ අතර ජනාධිපතිවරයා වෙත බහර දුන් පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් රාමඤ්ඤ මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන්ට සහ අමරපුර මහානිකායේ වැඩබලන උත්තරීතර මහානායක අතිපූජ්‍ය ගංතුනේ අස්සජි නාහිමියන්ට ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර මහතා විසින් පිළිගැන්වුවා. මේ අතර පාස්කු කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදත් අදහස් පළ කළා. කතෝලික ජනතාව බලාපොරොත්තු වුණා මේ ප්‍රහාරයේ පිටිපස්සේ ඉන්න ඇත්ත මහමොලකරුවා කවුද කියන එක. අනිත් පැත්තෙන් ප්‍රහාරයේ හින්දා විශාල වන්දියක් ගෙවන්න වුණා මේ රටේ ඉන්න මුස්ලිම් ප්‍රජාවට. ඔවුන්ටත් ඕමනාකම තිබුණා සහරාන් මොකක් වෙනුවෙන්ද මේ ප්‍රහාරය එල්ල කරේ කියන එක දැනගන්න. නමුත් ඒක මේ කොමිසමේ වාර්තාවලින් අපිට හෙළිදරව් වෙන්නේ නැහැ. පරීක්ෂණ කටයුතු කරලා තියෙන්නේ බෝම්බේ අරන් ආපු තැන ඉඳන් පුපුරපු තැනට පමණයි නා. ට හොයන්න දෙයක් නැහැ. එහෙම කරන්න බෑ. මොකට ආධාර දුන්නේ කවුද? අනුබල දුන්නේ කවුද? මුදල් වෙන් කරේ කවුද? ආහාර සප්ලයි කරේ කවුද? ට්‍රේනින් කරේ කවුද? මොන රටවල් වලටද ගිහිල්ලා තියෙන්නේ? ඒ රටවල් වල සම්බන්ධතා තිබ්බේ කාටද? මේ සියල්ලම හොයන්න. මරන්නේ නැහැ කියලා ගවයින් ටිකක් රැවට්ටුවා වගේ කාදිනල් උන්වහන්සේ ඇතුළු කතෝලික ප්‍රජාව බලය ලබා ගැනීමේ තියෙන කෑදරකම නිසා රවට්ටලා සහරාන්ගේ බිරිඳ විශාල කාලයක් අරගෙන අයගෙන් ගත්ත කට උත්තර. ඒවා මේකේ අඩංගු වෙන්නේ නැහැ. සහරාන් අපේ බුද්ධ සේවා අංශවලින් වැටුප් ලබා ගත්ත කාරණා ඒවා සඳහන් වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව පාස්කු දුන ප්‍රහාරය පිළිබඳව කටයුතු කිරීමෙනු පේල්. දැන් හරියට නිකන් මේ බෝම්බ ගැහුවේ මේ මිනිස්සු මැරුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හේමසිරි ෆර්නෑන්ඩු පූජ්‍ය ජයසුන්දර නිලන්තලා සිසිර මෙන්ඩිස්ලා දේශබන්දු තෙන්නකෝන්ලා වගේනේ දැන් හරියට මේ වාර්තාවල තියෙන්නේ. ඔය වාර්තාව ගැන කිසිම වගකීමක් මේ රජයට නැහැ. ඒ වාර්තාව පහුගිය රජේ පත් කළා තිබුණා. ජනාධිපතිතුමා කල්පනා කරා මේ අධ්‍යක්ෂකවරු වෙනස් කරන්න ඕනේ නැද්ද කියලා. උත් ඒ වෙලාවේ කාදිනල්තුමා කිව්වා නෑ මේ අය කණ්ඩායම හොඳයි කියලා. ඒතකොට දැන් ඒගොල්ලෝ වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාව අනුව අපි ක්‍රියා කරගෙන යනවා. අපි විශ්වාස කරනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේකට කොටු කරන්න දේශසහගතව දේශපාලනිකව උත්සාහයක් දරයි කියලා. ඒක කාටවත් හොඳ දෙයක් නෙමෙයි. මොකද එහෙම වුණොත් ඉන්මත්තට කිසිම කෙනෙකුට රාජ්‍ය පාලනය කරන්න බැරි වෙයි. මොකද ඕන තරම් අඩුපාඩු සිද්ධ වෙනවා. ඒකේ වක්කීම රාජ්‍ය නායකයට තමයි එන්නේ. හැබැයි කවුරුත් කොටු කරගන්න උත්සාහ කරන්නේ. ඒක වළක්වා ගන්න පුණුවන්කම තියෙද්දි ඒ වළක්වා නොගැනීම පිළිබඳව තමයි චෝදනාව ඉදිරිපත් වෙලා තියෙන්නේ. ප්‍රහාරය 97 වතාවක් දැනුවත් කරලා තියෙද්දි වළක්වා ගන්න කටයුතු
යුතු නොකලයි කියලා කියනවා නම් ඒ පිළිබඳ වගකීමක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට තියෙනවා. ඒකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. මේ යන විදිහට බෝම්බ ගහගෙන තියෙන්නේ එක්ක කතෝලික මිනිස්සු නැත්නම් කතෝලික පල්ලියට බෝම්බ ගහලා තියෙන්නේ බෞද්ධ මිනිස්සු. මේ කෙහෙල් මල් කොමිෂන් සභාවලින් පළක් නැහැ. කොමිෂන් සභාවල නිර්දේශ අපේ රටේ ක්‍රියාත්මක කරපු එක කොමිෂන් සභාවක් කියන්නේ. නිකම් මේ අන්ධ බොළඳ වැඩ කරන්න එපා. අර බුත්තල පොලිසියට අනුයුක්තව හිටපු උප පොලිස් පරීක්ෂකවරයා හිස නැති මලකුණක් කොළඹට ගෙනපු වෙලාවේ පැය 24ක් යන්නට කලින් අපරාධකාරය හඳුනාගත්තා. එහෙමනම් දේශපාලන අතපෙවීම් වලින් තොරව විමර්ශන නිලධාරීන්ට ඒ අවස්ථාව ලබා දෙනවා නම් මෙන්න මේ සියල්ල රට හමුවේ හෙළිදරව් කරන්නට විමර්ශන නිලධාරීන්ට හැකියාව තිබෙනවා. මේ අතර පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාවට පැන ගිය බවට සැලකෙන සාරා නැමැත්තිය පිළිබඳ අනාවරණයක් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් සිදු කළා. සාරකාන්තව ගියාද කියලා අපි දන්නේ නැහැ. නමුත් එතන මලමිනි 11ක් තිබ්බා. 10ක් හඳුනගෙන තියෙනවා. නැවත වරක් ගොඩ අරගෙන ඇටකටු පරීක්ෂා කරන්න හදනවා. සාරාගේ මවගේ DNA සහ මේ මැරිච්චාගේ DNA සංසන්දනය කිරීමක් තමයි තියෙන්නේ. ඒක නිසා බොහෝ වෙලාවට පැන ගියයි කියලා බොරුවට පණිවිඩේ යවලා වෙන තැනක ඉන්නවද එහෙම නැත්නම් මිය ගියාද දන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් තමයි දැන්ට පරීක්ෂණ පවත්වාගෙන යන්නේ. ජාතියේ සුරක්ෂිත භාවය අඛණ්ඩව රැක ගැනීම ගුවන් හමුදාව ඇතුළු සන්නද්ධ සේවාවන්හි මූලික වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද පෙරවරුවේ කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ පැවති ජනාධිපති වර්ණ ප්‍රධානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ජාතික ආරක්ෂාව තහවුරු නොකළ රටකට ආයෝජකින් නොපැමිණෙන බවයි. ජාතික ආරක්ෂාව සහතික කිරීමට මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සිය හැකියාවන් ප්‍රදර්ශනය කළ ගුවන් හමුදාවේ බලගණ දෙකකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද වර්ණ ප්‍රදානය කෙරුණා. වර්ණ ප්‍රධානයෙන් අනතුරුව කටුනායක ගුවන් හමුදා කඳවුරේ බලගණ කිහිපයක් ජනාධිපතිවරයා විසින් නිරීක්ෂණයට ලක් වුණා. අපේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන රට හදන සෞභාගයේ දැක්ම තුළ අඩංගු මූලධර්ම මතයි අපේ සංවර්ධන ක්‍රියාදාමයේ ඉදිරියට ගෙන යන්නේ. ගුවන් හමුදාව ඇතුළු සන්නද්ධ හමුදාවන්ගේ මූලික කර්තව්‍ය අපේ ජාතියේ සුරක්ෂිතභාවය දිගටම රැක ගැනීමයි. සෑම පුරවැසියෙකුටම බියෙන් හා සැකෙන් තොරව ජීවත් විය හැකි සුරක්ෂිත පරිසරයක් ආරක්ෂකාරී රටක් ගොඩනගා දීම අප ප්‍රතිපත්ති මාලාවේ මූලික හරයයි. අපේ ප්‍රතිපත්ති මාලාව මහ ජනතාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී රටේ සංවර්ධනය මූලික කර ගැනීමට නම් ජාතික ආරක්ෂාව අතිශයින් වැදගත් බව පෙන්වා දුන්න. පොත්ගලික අංශයට වේවා රාජ්‍ය අංශයට වේවා එදිනෙදා වැඩ කටයුතු පවා හරියාකාරව කරගත හැක්කේ අප රට තුළ නිදහස් සහ ආරක්ෂකාරී වාතාවරණයක් තිබුණහොත් පමණයි. එසේ නොමැතිනම් ආයෝජකයන් පවා අප රටට පැමිණෙන්නේ නැහැ. මේ නිසයි නීතිය හා සාමය මූලික කොටගෙන ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීමට අපි මූලිකත්වය දෙන්නේ. මෙරට ප්‍රථම ස්වභාවික ද්‍රව වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ කෙරවලපිටිය ප්‍රදේශයේදී මෙරට ප්‍රථම ස්වාභාවික ද්‍රවවායු හෙවත් LNG විදුලි බලාගාරයේ ඉදිකිරීම කෙරවලපිටියේදී අද පෙරවරුවේ ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙගවොට් 350ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිත මෙම ස්වාභාවික ද්‍රවවායු විදුලි බලාගාරයේ පළමු අදියරේ ඉදිකිරීම වසර 2ක් තුළ අවසන් කිරීමට නියමිතයි. පසුගිය යහපාලන ආණ්ඩුවේ සංවර්ධනය කටයුතු පිළිබඳව මම කියන්න යන්නේ එහෙම සංවර්ධනයක් කළේ නැති බව ඔබ දන්න නිසා. අපි ආරම්භ කළපු සංවර්ධන ව්‍යාපෘති නතර කළා දැම්මා. බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවේ හැකි අර්බුද ගොඩක් කලින්ම දකින්න නිසායි ජල විදුලිය ගැන පමණක් විශ්වාස නොදබා නොරොච්චෝලය අපි ඉදික. ඒකට විවිධ කතා කිව්වා එදා. හැබැයි පසුගිය නියඟ කාලේ ජය ගන්න පුළුවන් වුණේ ඒ පිහිටෙන්. අද මේ බලාගාරය ආරම්භන්නේ ලංකාවේ ප්‍රථම ද්‍රව වායු බලාගාරය ලෙසයි. අපි ප්‍රථමයා වුණේ වැඩවලින් මිස කතාවෙන් නෙවෙයි. ජනතාව අපෙන් ඒක බලාපොරොත්තු වෙනවා. ඒකට අපිට බලය දුන්නේ. අපි සංවර්ධනයේ ජාතික ප්‍රමුඛ අවශ්‍යතා හඳුනාගත යුතුයි. එහෙම නැතුව එක එක්කෙනාගේ පෞද්ගලික අවශ්‍යතා මත ජාතික වැඩපිළිවෙළ ගොඩනගන්න බෑ. වැඩ ආරම්භ කරලා අතරමඟ නවත දමපු කිසිවක් දේශපාලන පටු පරමාර්ථයෙන් නවත්වන්නේ නැහැ. ඒ සියල්ල ඊටත් වඩා හොඳින් කඩනමින් අවසන් කිරීම අපේ දැක්ම වෙලා තියෙනවා. මේ වසර අවසන් වන විට විදුලිය ලබා දීමේ වැඩපිළිවෙල 100%කින් අවසන් කිරීමට අපේ බලාපොරොත්තු ඒකයි. විදුලි බිල අඩු කරමින්
ජනතා සානය ලබාදීමට මේකින් හැකිවෙනවායි කියලා අපි විශ්වාස කරනවා. කොවිඩ් එන්නත්කරණය සඳහා නිසි ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් රට තුළ අර්බුදයක් මතුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර සිටියේ උතුරු කොළඹ බ්ලූමෙන්ඩල් ප්‍රදේශයේ පැවති 50 වෙනි විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින්. ලෝකයේ අනෙකුත් සියලුම රටවල් කොරෝනා එන්නත ගැසීම සඳහා ක්‍රමවේදයක් සකස් කරලා තිබෙන මොහොතක අපේ රටේ විතරක් ක්‍රමවේදයක් නැහැ. අපේ රටේ තියෙන ප්‍රොටෝකෝල් එක තමයි බලවතුන්ට ටෙලිෆෝන් කෝල් එකක් දීලා වැක්සින් ගහගන්න ක්‍රමය. ඉස්සෙල්ලම හම්බුණා නොමිලේ මාත්‍රා ලක්ෂ 5ක්. දැන් හරිනම් ප්‍රතිලාභීන් ඉන්න ඕන 2,50,000යි. ඇයි? කෙනාට දෙක ගානේ. නමුත් මොකද්ද වෙලා තියෙන්නේ? අර ගෙනාපු ලක්ෂ 5,00,000කටම දීලා. මේ රටේ දැන් ක්‍රියාත්මක වන්නේ එන්නත් ජවනිකාවක්. එන්නත් ටෙලිඩ්‍රාමා එකක්. ඉතින් මේ ටෙලි නාට්‍ය තුල හැම දෙනාගේම රංගනය හැමෝටම හොඳට බලා ගන්න පුළුවන්. ලැජ්ජයි කියන්නේ. මේ එන්නත් ක්‍රමවේදයක් නැතුව අපේ රටේ ජනතාව අනාථ වෙලා සිටිනවා. මම ආඩම්බරෙන් තමුන්නාසලට කියන්න කැමති මම තීන්දුවක් ගත්තා. මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට අඩුම ගණනේ එන්නත් ටික ඇනවුම් කරලා අපේ රටට ලැබෙන තෙක් මම එන්නත ගහගන්න හැකි. අදටත් මං එන්නත් ගහගෙන නැහැ. දැන් මමත් ඇත්තටම ලොකු අවදානමකට ලක් වෙලා ඉන්න පුද්ගලෙක්. ඇයි? මං ගියස්සේ ඉන්නේ නැහැනේ. විපක්ෂ නායකකම් කර මම යනවා රට වටේ. ලොකු අවදානමක් තියෙනවා. ජනතාවත් ඉතින් මාව දැක්කහම කොරෝනා නීති රීති ඔක්කොම අමතක වෙනවා. ඒ අයත් සමීප වෙනවා. මට තියෙන එකම ආරක්ෂාව අපේ ඇමතිතුමිය එපයි කියපු මුවාවරණයි දුරස්ත භාවයයි. ওই දෙක තමයි මගේ එන්නත. ජාඇල දිස්ත්‍රික් කම්කරු කාර්යාලය වෙත පැමිණෙන ජනතාවට එහි නිලධහරින් අකාරුණික අයුරින් සලකන බව ජනතාව පවසනවා. අද CIA අනාවරණය ඒ පිළිබඳවයි. සේවක අර්ථසාධක අරමුදල් සම්බන්ධ ගැටලු සඳහා බොහෝ පිරිසක් ජාඇල දිස්ත්‍රික් කම්කරු කාර්යාලය වෙත පැමිණෙනවා. එහෙත් එහි නිලධහරින් ජනතාව සම්බන්ධව කිසිදු තැකීමක් නොකොට ඔවුන්ව දිගින් දිගටම අපහසුතාවට පත් කරන බවට හිරු CIA වෙත තොරතුරු වාර්තා වුණා. මේ අද දිනේ එම කාර්යාලය වෙත සේවා ලබා ගැනීම සඳහා පැමිණ සිටි ජනතාවගෙන් කොටසක්. සේවා ලබා ගැනීම සඳහා අලුයම සිට රැඳී සිටියද ඔවුන්ට ආපසු හැරී යන ලෙස කම්කරු කාර්යාලයේ සේවකින් දැනුම් දී තිබුණා. මම උදේ 3 මාරේ ඉඳලා ඉන්නවා. පෙරේද කෝල් කරලා වුණ කිව්වා 8 මාරට එලා නම්බර ගන්න කියලා. ඊට පස්සේ 15 දෙනෙකුට කතා කරා. ඒ 15 දෙනා බලලා ඉවරනාට පස්සේ ගිහිල්ලා මේ ලේබගෙන් ඇහුවම ලේබ කිව්වා 15 දෙනයි ගන්න කියලා. ඊට පස්සේ අපි හැරිලා ගිහින් තමයි මේ අද උදේ 5 මාරට මෙතනට ආවේ. පෝලිම් වල දිගු වේලාවක් රැඳී සිටි ජනතාවට කාර්යාලය ඉහට පමණ පැමිණ ප්‍රකාශ කළේ සේවා ලබා දීමට අදට අංක ලබා දී අවසන් බවයි. අය අපි හැමදාම තමයි රැස්කාවේ. ඒකට ඉතින් මට කරන්න දෙයක් නැහැ. ගන්න බෑ 50යිනේ ගන්න පුළුවන් උඩරින්. මොකද අපි රායි දෙන කන්න කියන්නේ ඉතින්. අපි දාලා අංක දෙන්න බෑ අංක ඉවරයි ආයි කිව්වේ නැහැ කියන්න එපා. අපි හෙටත් මේ වගේ. හෙටත් ඉතින් පොලිමේ මට කරන්න දෙයක් නැහැ. කාන්දරේ ඉන්නකම් වැඩ කරන්න බෑ. ඒවා මට කියන්නේ. අපි මේ 4 වෙනි දවසේ මේ ඇවිල්ලා ඉන්නේ. හැමදාම හෙට එන්න මේකලක මේ මොකද බාලකොඩි දවස් වගේ හෙට එන්න හැමදාම. කර්මවේද මොකද අද අපි නැතර එක්ක හෙට නුඹට දෙන්න. මෙම කාර්යාලයෙන් ජනතාවට වන අපහසුතාව පිළිබඳව හිරු CIA කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාවද දැනුවත් කළා. ඔහු ප්‍රකාශ කළේ ඉදිරියේදී මෙහි වැඩ කටයුතු ක්‍රමවත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකසන බවයි. අපගේ දැනුවත් කිරීමෙන් අනතුරුව මෙහි කාර්යාල සේවකින් ජනතාව දැනුවත් කිරීමට දැන්වීමක් අලවන අයුරුද මෙලෙස දක්නට ලැබුණා. රටවටා හිරු. රටවටා හිරු. 2015 2019 කාල සීමාවේ සිදු වූ දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සහ 2015 වසර තුළ රජයේ ආයතනවල සිදු ඇතැයි සැලකෙන දූෂණ වංචා සොයාබැලීමේ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබා දුන්නා. වැල්ලවත ප්‍රදේශයේදී කිසියම් පුද්ගලෙකු බස් රථයක ගමන අවහිර කරමින් තර්ජනය කරන ආකාරය දැක්වෙන මෙම දර්ශන පෙළ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අතර වැල්ලවත පොලිසිය සඳහන් කළේ මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
රාගමරෝහලේ වාහන නැවතුම් අංගනේ නවතා තිබූ යතුරු පැදියක රෝදයේ හුලං යවූ බවට එහි ආරක්ෂකංශයේ නිලධාරිනියකට චෝදනා එල්ල කරන වීඩියෝවක්ද සමාජ මාධ්‍යයේ මෙලෙස පළ කර තිබුණා. මැඩම් ඔයාලට කොහෙන්ද මැඩම් අයිතිය හුලම් බස්සන් වාහනයක? එහෙනම් ඒ හුලම් බැස්සේ. ඇයි මැෂින් ගෙනන්න ඕනේ හුලම් බස්සන්න? ඇක්සිඩන්ට් රෝඩ් එකට මිනිස්සෙක්ව ගෙනාවේ. ඒ ගෙනල්ලා යනකොට හුලම් බස්සලා. ජීවිතයන් මිනිස්සු වගේ. චීනයේ සිට මෙරටට ආනයනය කළ බවට සැකකෙරෙන දුම්වැටි තොගයක් ග්‍රැන්ඩ් පාස් රෙගු බහලුම් පරීක්ෂණ අංගනයේදී රෙගු නිලධාරීන් පහරයට ගැනුණා. රෙගු අධ්‍යක්ෂ ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා පැවසුවේ යකඩපට 344ක් තුළ සූක්ෂම ලෙස සංවා මෙලෙස ගෙන්වන ලද දුම්වැටි තොගේ වටිනාකම රුපියල් කොටි 9කට අධික බවයි. නුගේගොඩ ප්‍රදේශයේදී මාර්ගය හරහා ගමන්ගත් පුද්ගලයෙකු මෝටර් රථයක ගැටි අනතුරට පත්වන ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසයි. සමගින් සමුගන්නටයි මේ සූදානම. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ජලිත හමුවෙමු රාත්‍රී 9:55ට. ආයුබෝවන්.